එකදී සර්වචන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වත්තදෝ යම් කිසි කෙනෙක් ආහාර දෙනවා නම් බලය ලැබෙනවා වර්ණ වස්ත්‍ර ආදී දේවල් දෙනවා නම් වර්ණේ ලැබෙනවා ආදි වශයෙන් අපි මේ දැන් යම් ආයුෂයක් වර්ණයක් සත්‍යයක් බලයක් ප්‍රඥාවක් බුද්ධ විදිනවා නම් මේ අපි ඊට ඉස්සර අපි විසින්ම දෙන ලද ඒ අන්නපාන ගරන් වත්තන් ආදී වශයෙන් මේ දස දාන වස්තු නිසයි කිය. ඉතින් ඒ විදියට අපි ලැබුව මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ඉපයුනේ අපි කරන ලද හොඳ දාන ආදී කටයුතු නිසා. ඉතින් මේ ආහාර පාන ආදී දේවල් දීමෙන් උපේන කුසලයේ විනිමය වටිනාකමක් තියෙනවා. විනිමය වශයෙන් කියලා කියන්නේ මේක උපයාගත්තට පස්සේ ඒක අපිට අන්න අයට දෙන්න පුළුවන්. ඒක මිනිස්සියම වෙන්න ඕනේ නැහැ. අනිකුත් ඕනෙම ආත්ම ස්වරූපයක ඉන්න කෙනෙකුට මේක පරිවර්තනය කරන්න පුළුවන්. ඒක හරියට රුපියල් අරන් ගිහලා ඩොලර් කරගත්තා පස්සේ ඒක විදේශ විනිමයක් වෙනවා වගේ ඒව පිළිගන්න ඕනේ රටක බාර ගන්න පුළුවන්. ඒ නිසා මේ දානයේදී සිද්ධ වෙන්නේ මේ ආමිෂය අල්ලන්න පුළුවන් දෙයක් අපි කුසලයක් පාටපත් කරගෙන ඒ කුසලය අපිට සුදුසු තැනකට යොමු කරවන්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙනවා গুপ্ত බලයක්. ඉතින් ඒ গুপ্ত බලයෙන් තමයි අපි මේ වෙනකොටත් ආයු වර්ණ සැප බල මේ විඳින්නේ. අපි ඒ වගේ මේ ඥාතීන් සිහිපත් කරලා මේ වගේ දාන කුසලයක් කරපුවාම අපිට සාපේක්ෂව ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කුසලයේ ලැබෙනවා. අපිට මේ ලැබිච්ච ආයු වර්ණ සැප බල ප්‍රඥා අපිට මේ ඥාතීන් සිහිපත් කරගෙන ප්‍රස්තුත කරන්නේ අපිට ඊට පස්සේ ඥාතීන්ට පවරන්න පුළුවන් සතුටින් මුදිතාවෙන් මෙන්න ඔබතුමන්ලා වෙනුවෙන් සිහිපත් කරලා අපි දානයක් දුන්නා. ඒ දානින් අපිට ආයු වර්ණ සැප බල ලැබිලා තියෙනවා. ඔබතුමන්ලා ආයත් එක කැමති නම් අවශ්‍ය නම් ඒ ආයුෂ වර්ණ සැප බල බුද්ධ විදින්ද කියලා මේ විදිහට මේ දාන කුසලයක් කරනකොට ඥාතීන් සිහිපත් කරලා ඒ කුසලයේ මේ විනිමය වශයෙන් අපිට කුසල ලැබෙනවට අමතරව තවත් කාරණා රාශියක් ඉෂ්ට වෙනවා බුදුහාමුදුරු සඳහන් කරනවා. එකක් තමයි අපිට මේ වගේ එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඥාති ධර්මයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ ධර්ම පෞලක පිරිසක් අපි එකතු වෙලා ඥාති ධර්මයක් පවත්වනවා. දෙක මේ භික්ෂුන් වහන්සේලා කියන අපි මහා පරපෝෂිත જાතිය. කවුරු හරි දෙන දෙයක් කාලේ අපෙන කෙනෙක්. අපිට ජාම බේරෙන්නේ දානයක් දුන්නොත් තමයි. ඒ නිසා අපි පොඩ්ඩක් ඕකට ටිකක් හයියෙන් කතා කරනවා. ඒ දාන දෙන්නේ නැත්නම් ඊට කුඹුරු පොවිතන් කරන්න වෙයි, අමුරත්තරන් කියන්නේ නෙවෙයි, අමුහාල් කියන්නේ නෙවෙයි. අපිට මොකක්වත් ලැබෙන නිසා බික්කූච බලංච බික්කූච දින්නම් බික්කුංච බලංච මහප්පදින්නම් කියලා බුදුරජාණන්සේ සඳහන් කරන භික්ෂුන්ට බලය ලැබෙනවා. මොකද මේ දෙන දානේ ඕගොල්ලෝ තමන් වළඳන දෙයටත් වැඩිය හොඳට හදලා දෙන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට ශාසනයක් පවතිනවා. උතර ඥාති ධර්මයක් සිද්ධ වෙනවා. අපි කුල චාරිත්‍ර කියලා જાතියක් තියෙනවානේ. ඒ කියන්නේ අපි අම්මලා තාත්තලා අපෙන් බලාපොරොත්තු වෙන දෙයක්. කුල චාරිත්‍රයේ පැවැතෙනවා. ඊට අමතරව ඥාතීන් ශීපත් කළ දෙන මේ දානේ අපටත් පින් සිද්ධ වෙනවා. දිනචේ ආනිසංස හතරක් දේශනා කරනවා. මෙතෙන් රැස්සිච්ච හතර පිළිසෙන් එක එකන එක එක ආනිසංස අරගෙන බලාපොරොත්තු වෙමින් ඇවිල්ලා තියෙනවා. සමහරට නිමීගේ ඥාතියා වෙනුවෙන් පින් පැමිණීම එකක්. එහෙම නැත්නම් මේ භික්ෂුවකට දානයක් දීමෙන් ඒ හාමුදුරන්ගේ බඩ පිරෙන එකක්. එහෙම නැත්නම් කුල චාරිත්‍රයක් පවත්වන එකක්. අපි දන්නවා අපේ ඒ මියගේ ඥාතියට පින් අවශ්‍යද නැද්ද අපි දන්නේ නැහැ. චාරිත්‍රයක් පවත්වන. ඊට පස්සේ මේ පැමිණිච්ච තම තමන්ටත් කුසල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේ බොහොම පැකිලීමකින් තොරව කාටත් අනුමත කරලා තියෙනවා. ඉතින් මේ දානේ මේ විදිහට දුන්නාට පස්සේ ලැබෙන ආනිසංස පහක් ඕන කෙනෙකුට කල්පනා කරලා බලන්න බුදුජානසී සඳහන් කර තිනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියලා. කෑමක් දුන්නොත් කෑමෙන් තමයි අපිට ආයුෂ ලැබෙන්නේ. අපි දන්නවා පුංචි කාලේ ඉපදිච්ච ගමන් බබෙකුට කිරි නොලැබුණොත් කිරෙන් බාල වෙනවයි කියන්නේ. ලොකු වුණාට පස්සේ මොනවද දුන්නත් හරියන්නේ. කිරෙන් බාල වුණොත් අම්මා මැරුණොත්
අම්මට සන්නිපාතලයක් ආවොත් කිරි දෙන්න බැරි වුණොත් කිරි බාල. ඒ නිසා ගිනාපු අවුස් සම්පූර්ණ වෙන්නේ නැතුව දරුවා මන්දු බුද්ධික වෙනවා මන්දාශක වෙනවා. ඒ වෙලාවේදී වෙන දෙන ආහාර ටිකෙන් තමයි ඒ දරුවගේ ගිනාපු අවුස උනත් රැකෙන්නේ. වර්ණය දැන් අපි කොච්චර බොඩි බිල්ඩින් කරලා රූපලාවන්‍ය කරලා මොන જાති කෙරුවත් මතක තියාගන්න බලන්න දෙවේලක් නොකා ඉඳලා කොච්චර රූපලාවන්‍ය කෙරුවත් මූණේ ලස්සන ගන්න බෑනේ. මූණේ කලන්ත ගති පහළ වෙනවා. කැම වැටිච්ච එක මම මේක පිපිලා එනවා. ඒ නිසා මේ වර්ණයේ ඡවි වර්ණයේ තියෙන්නේ ගත ආහාර ටික. ආයු වර්ණ. ඊට පස්සේ මේ සැප කියලා අපි කොට්ටමෙත් ඇඳ ඇතිරලි කොච්චර උපයගෙන හිටියත් ඉබේ කෙන්දරි ගෑවෙන ලෙඩකි බඩගින්නේ කියලා මොන පිල්ලුද දුන්නත් පස්සට ඇති වැඩක් නැහැ. මොන සැපපන්තම් හම්බුණත් කැමටි ගන්න බැන්න සැප කියන එක ලැබෙන්නේ ඒ සැප ඔක්කොම කරන්න ඉස්සරහ බට්ටියක් කලපට ගන්න. කැම කාලට පස්සේ තමයි සැප ලැබෙන්නේ. ඊට පස්සේ සුඛය කියලා අපිට මේ ඉඳුන් හිටුන් පහසුකම කියලා එකක් තියෙනවානේ. ඉඳගෙන ඉන්න ඉරියව්වේ සුවසේ ඉන්නවා. හිටගෙන ඉන්න ඉරියව්වේ සුවසේ ඉන්නවා. ඇවිදින ඉරියව්වේ සුවසේ ඇවිදින්න නම් බඩටපත් තියෙනවා. කැම නැතුව අපිට මොන තාන්න මාන්න දුන්නත් මොන જાති කෙරුවත් මේ හතර ඉරියව්වේ පහසුවක් නැහැ. ඒ නිසා සුඛය ලැබෙන්නේ අපි ආහාර ගත්තොත්. දැන් අපි හිතමු ඔය දුෂ්ට මාතේගේ තාත්තා ඉන්න කාලේ අවසාන කාලේ ඇති වෙන්න කැම ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇඳේ හිටියේ. දැන් අපි කොච්චර කෑවත් තාත්තට ඒක යන්නේ නැහැ. අපි කොච්චර කෑවත් තාත්තට දෙන්න බෑ. එයාට කෑම ගන්නත් බෑ. දරුවන්න මල්ලන්න ඔක්කොටම ඕනේ යාට සැප දෙන්න. නමුත් මේ ආහාර ටික තමන්ම ගත්තේ නැත්නම් තමන්ගේ ඉරියව් පහසුකම් ලබන්න බෑ. ඒක නිසා මේ ආහාර ගැනීම මේ ඉදුම් හිටුම් පහසුකම්ට කෙලිම බලපාන. ඊගාට ප්‍රඥාව අපිට මොලේට හොඳ ආහාර මිශ්‍ර ලේයන් ගියේ නැත්නම් අපේ කල්පනා ශක්තිය පහළ වෙන්නේ නැහැ. අපි ඥානවන්ත වෙන්න පුළුවන්. අපි ශිල්පීය දැනුම තියෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය කරන ග්ලූකෝස් ප්‍රමාණය එහෙම නැත්නම් මේ සීනි ප්‍රමාණය ලෙවල නැත්නම් මොලේ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේක වෛද්‍ය විද්‍යානුකූල බලුවත් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ ආහාරයෙන්. ඊට පස්සේ අපි ඒක දැනගෙන අපේ සෞඛ්‍ය සඳහා අපේ ආයු වර්ණ සැප බල සඳහා ආහාර ගන්න අතර අපේ හිතවතුන් මිත්‍රාදීන් අපි ආහාර වේලක් දීමින් ඒ කෙනාට ආවුස දෙන බව දැනගෙන දෙනවනම් ඒ දාන වේල, ඒ ආහාර වේල කොච්චර ආගමනුකූලද කියලා හිතන්න, ආධ්‍යාත්මිකද කියලා හිතන්න, මෛත්‍රියට බරද කියලා. මම මේ දෙන්නේ ආවුස. මම මේ දෙන්නේ වර්ණය. මම මේ දෙන්නේ බලය. මම මේ දෙන්නේ සුඛය. මම මේ දෙන්නේ ප්‍රඥාවය කියලා. අම්මා තමන්ගේ කුරුදුලේ දරුවට තනින් කිරි ටික දෙනකොට අම්මා ඒක දන්නවනේ. මේ දරුවගේ ආයු වර්ණ සැප බල රැඳෙන්නේ මේකෙන් කියලා. එතකොට අම්මා මේ දෙන දේ වෙන මොනම සංසාර ධම්තිජීවත් අපිට දෙන්න බෑ. ඒ වගේ තමයි ඕනම කෙනෙකුට ආහාර ටිකක් දෙනකොට මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා මම දෙන්නේ කියලා දැනගෙන දුන්නොත් ඒක නා සාමාන්‍ය බත් වේලක් දෙනවට වැඩිය මේක දාන වේලක් බාටපත් කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් ලැබෙන ආනිසංශ වැඩි වීම නිසා එයාට ඒ ලැබෙන කුසලය ඥාතියින්ට පවරන්න පුළුවන්. තමන්ටත් ලැබෙනවා. ඒ නිසා මේ ඥාතියින්ට සීපත් කරලා මතක දානයක් දෙන සීර්ෂෙන් දානයක් දෙනකොට අපිට ආයු වර්ණ සැප බල දීම හරහා අපිටත් ආයු වර්ණ සැප බල ලැබීම ආමිෂ දානයේ තියෙන අල්ලලා පෙන්වන්න පුළුවන් ආනිසංස පහ. මේ ආනිසංස පහ දෙන කෙනෙකුට හිතනද මම මේ දාස වේලා දීලා කාගරි ආවුස දුන්නා, වර්ණේ දුන්නා, බලය දුන්නා, සුඛේ දුන්නා, ප්‍රඥාව දුන්නා කියලා ටිකක් පුරුදු කරපු කෙනෙකුට තව සතෙක් මරන්න හැංගීමක් එයිද කියලා. අපි කාට හරි ආවුස දීම විනෝදාංශයක් කරගත්ත කෙනෙකුට ආවුස දීම අපි යහ ක්‍රියාවක් කරපු කෙනෙකුට සත්ත්ව ඝාතනය කරන්න පුළුවන් නම් වමෙන් දාන දෙනකම දකුණේ සතෙක් මරනවා කියලා පිස්සෙක් වෙන්න ඕන. ඒක කරන්න බෑ. දාන දෙන අතකින් සතෙක් මරන්න බෑ. ඒ වගේම දාන කියන්නේ දීමක් නම් ඒ අතින් හොරකම් කරන්නත් බෑ.
මනසක තියෙන සමබර භාවය කාගේ හරි මේ කාට හරි නිරාමිෂ ප්‍රීතියෙන් තෝ දාන ටිකක් දෙන කෙනෙකුට ඒ මනුස්සයාගේ මේ හොරකම් කරන්න බෑනේ. ඒ වගේම කාට හරි ආයුෂ වර්ණ සබ බල දීපු කෙනෙකුට කාමීත්‍යචාරයට යොදවන්නත් බෑ. යෙද වෙන්නේ නැහැ. බොරු කේලම විශ්වාසන කරන්නත් බෑ. ඒක නිසා දානය දෙන කෙනෙකුට පමණයි බුදුහාමුදුරු සීල ගැන කතා කරන්නේ. දාන දෙන කෙනාට හැඟීමක් තියෙනවා අපි ජීවත් වෙන අනික් ප්‍රාණීන් ගැන. ඒ හැත්තු මම දන් දීලා හදපු හැත්තු. ඒ හැත්තු මමයි කණ්ඩ දුන්නේ. ඉතින් එහෙම කරලා පස්සේ සත්ව ඝාතනය, හොරකම, කාමීත්‍යචාරය එහෙම නැත්නම් මේ කියන බොරු කේලම විශ්වාසන පරිශෝචන වෙන්න බෑ. ඉතින් එහෙම කරනවා නම් පැහැදිලිවම පිස්සු කියලා මං කියනවා. මේ පැත්තෙන් දාන දෙන ගම මේ පැත්තෙන් සත්තු මරනවා මේ පැත්තෙන් දාන ගම මේක හොරකම් කරනවා නම් ඒ මොළයේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මනසක් නෙවෙයි. ඒ නිසා දන් දෙන කෙනාටයි මානව හැඟීම පණ තියෙන සතෙක් වශයෙන් එයාගේ ආයුෂ වර්ණ සැප බල දීමේ වගකීම එන කෙනාටයි ශීලේ බුද්ධජනනාංශේ අනුමත කරන්නේ. ඒක නිසා දාන කතාවෙන් තමයි බුද්ධජනනාංශයේ අලුතෙන් ආපු කෙනෙකුට කතන්දරේ පටන් ගන්නේ. මොකද දාහනේ කාටත් තේරෙන අත්‍යවශ්‍ය දෙයක්. දානයෙන් හිත මෙලෙක් වෙච්ච කෙනාට ලේසිකමක් තියෙනවා සීලය අඳුනනවා දෙන්න. ඊට අමතරව තව පැත්තක් තියෙනවා. සීලයක් රකින්න කෙනාට දන් දෙන කෙනාට අමතර විශිෂ්ට ආනිසංශ හතරක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒ හතරම තනි වචනෙන් කියනවා නම් බය. සිල්වතාට හතරාකාර බයක් ඉන්නේ. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කිය. සීලේ නැතු ඉන්න කෙනාට දවල් හෝ රාත්‍රී තමන් තනි වෙච්ච ගමන් අර තමන් බින්දපු සිල්පද පිළිබඳව බයලජ්ජ දෙක පහළ වෙලා නිතරම හිතේ මේ දැන් කාලේ තියෙන මේ අසහනය කියන වචනේ බලපාන්න පටන් ගන්නවා. අද ලෝකේ 140කට විතර ඒක ආසාදනයේ විචි රෝග මට්ටමට අසහනය වෙනවා. ඒ මොකද අද තියෙන මේ නවීන තාක්ෂණ නිසා මේ සීලේ නොතක හැරෙනවා. රට දියුණු වෙලා තියෙනවා. යහඩතල පහසුකම් දියුණු වෙලා තියෙනවා. සංනිවේදනකම දියුණු වෙලා තියෙනවා. දියුණු වුණාට එන්නේ අපේ හිතවලින් බයලජ්ජාව අයින් වෙලා සීලය අයින් වෙලා ඉතින් අපේ තරුණ પરම්පරාවල් පැහැදිලිවම සාහනික ජීවත් වෙනවා. ඉතින් මේ අතහනට සුද්ධ බෙහෙත අත්තානුවාද බය නැති කිරීමන සුද්ධ බෙහෙත තමන් කාය වචනේ වතෙන් හික්මනේ. අද ඒක නෝන්ජල්කමක් වෙලා. කාය වචනේ හික්මීම නෝන්ජල්කමක්. මේ කිරිබිම්මල් නැටි කැඩෙන්න වාගේ එහෙම නැත්නම් කිරියලකොල ලන්දක් හැඳි ගන්න වාගේ කැටි ගන්න වගේ මේ ශිල්පද කඩන එක අද තරුණයන් අතර විනෝදාංශයක් බාටපත් වෙලා තියෙනවා. අද අපේ රට යන තැන ලෝකේ යන තැන. ඒක නිසා කාට හරි ශිල්පදයක් හඳුල්ලා දෙන්න ඕනේ නම් අද ඒක ආගමික වැඩක් වෙලා තියෙනවා. ලැජ්ජා වැඩක් වෙලා තියෙනවා. පස්ස ගන්න වැඩක් වෙලා තියෙනවා. සමාජයෙන් පස්සලා දෙන්න වැඩක් වෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට එහෙම නැතුව ශිල්පද කඩාන ඉදිරියට ගියොත් අර කියන අත්තානුවාද බය එනවා. අපි කියනවා බඩදනෝ. පපුව දනෝ. උන පහසුකම තිබ්බ බඩ පපුව දනෝ. අත්තානුවාද බය භයානකම දැනගෙන ඒක මිදීම සඳහා කරනවා කරන තියෙන යමක් නොකර සිටින එක විතරයි. සතුම් මැරීම නොකර ඉන්න එකයි. අර දන් දෙනකොට වගේ විතර විශාල ආමිතවත් හොයන්න, පූජනීය කෙනෙක් හොයන්න ඕනෝකත් කරන්න ඕනේ නැහැ. දානයේදී දෙන වස්තුවක් තියෙනවා, ලබන කෙනෙක් ඉන්නවා, ගනුදෙනුවක් තියෙනවා. සීලේදී නොකර සිටීමෙන් අර වගේ දසදහස් ගුණයක් ආනිසංස ලැබෙනවා. ඒක නිසා පාණාතිපාත විරහිතය ගත්තොත් බුදුචානන්සේ සඳහන් කළා තියෙනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බාන අපටිකුත්තේ තමනී බ්‍රාහ්මණේ විඤ්ඤුයි. මේ සතෙක් නොමර සිටීමෙන් අපිට ඇතිවෙන මේ සදාචාරය අග්ගඤ්ඤයි ලෝකේ චීන මනුස්ස ධර්ම අතර අග්‍රම ධර්මය තව ප්‍රාණීක් නසන්න එපා. රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි පල්ලක්ෂ 12000 බුදුරු අපේ ගෞතම සරුවච්චන් වහන්සේට එකතුව කියලා දීලා තියෙනවා මෙන්න මේක ලෝකයට කියලා දෙන්න. හැම සතෙක්ම ජීවිතයට කැමති පරපරණ සම්දේපා කිචිර රාත්‍රඥ ධර්මයක්.
වංශඤ්ඤා මේක තමයි ආර්ය වංශයේ හැටි. ආර්ය වංශේ කවදාකවත් එක එක දේවල් දෙන්න කතා කරන්නේ සතුන් නොමැදීම කතා කරනවා. ආර්ය වංශයෙන් කරන්නේ සබ්බපාපස්සා කරන කියන එක තමයි. ඒ නිසා මේක වංශඤ්ඤ කතාවක්. අපි වංශේ හැටි බි. ආර්ය වංශේ හැටි. අංගඥාව, සත්ඥාව, වංශඤ්ඤාව පෝරාණ ඉතාම පැරණි. වෙනව තාක්ෂණයට හිතන්නවත් බෑ. අද ඔය චීන නව නිෂ්පාදන කියන කුණුහරුපෙත් එක්ක බලනකොට මේක මහා බරසාර දෙයක්. මේ බොහොම පැරණි දෙයක්. අසංකීර්ණ මොන්න જાතියෙන් රජ්ජුරුව සතුම් මරමින් සතුම් මරපල්ලා කියලා කිව්වා. මේ ධර්මයේ සංකීර්ණ කරන්න බෑ. ඒ රජ්ජුරුව ඉන්නකම් කරයි. නමුත් ආයශර මේ ධර්මෙ මත වෙලා එනවා. මේක සංකර කරන්න බෑ. සත්‍යක් මරන්න එපයි කියන එක නෑ, ඒක එහෙම නෙවෙයි. ඒකට වැඩිය මෙහෙම එකක් තියෙනවා කියලා විකල්ප කතා කරන්න කවුරක්වත් නැහැ. සංකර කරන්න බෑ. අසංකීර්ණ පුබ්බා බුදුජානනාන්තේ සඳහන් කරනවා මට පේනවා මෙච්චර අතීතයක් බුදුරුගේ කාලෙත් මේක සංකර වුණේ නෑ. මේක පැවතිච්ච සදාතන ධර්මයක්. පණ ඇති කෙනෙකුට ගෞරව කරන්න ඕන. නසංකීයති දැන් මේ බුද්ධ ශාසනය සංකර කරන්න බෑ. නසංකී ඉස්සන්ති මත්තර පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයත් මේක වෙනස් වෙන්නේ නෑ. සතු මරණ එපයි කියන එක වෙනස් වෙන්නේ නෑ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඥෝයි වෙන මොනම ආගමක දර්ශන සමන බ්‍රාහ්මණයෙක්වත් මේක පහත් කළා කතා කරන්නේ කතා කරන්න බෑ. මොකද ඒ තරම්ම සනාතන ධර්මයක්. ඒක නිසා යම් කෙනෙක් මේ දානීය කරන ගමන් සත්‍යහිංසාව ගැන හිතලා සතුන් නොමැරීමට එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව මේ පින් කරපු අද්දකින් මම තව සතෙක් හානි කරන්නේ කියලා. ඒක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව මරන්න සිද්ධ වෙන අවස්ථාවක් නොමර ගත කළොත්. එහෙම නැත්නම් Taman සමාදම් වෙනවා නම් මේ චිත්තක්ෂණේ මාති ප්‍රාණීකට හානි වෙන්නේ නැහැ කියලා ඒ කුසලය බුදුජානකසේ සඳහන් කළා තියෙනවා අප්පමෙයයි අප්පමානයි කියලා. මහා සාගරේ වතුර කලයකින් මනින්න බැරුව වගේ පොල් කට්ටකින් මනින්න බැරුව වගේ ඒ එක චිත්තක්ෂණයක් දැන දැක සතෙක් නොමර සිටීම මේ තරම් ආනිසංස වෙන්න හේතුව ලෝකේ සත්තු ඒ තරම්ම අප්‍රමාණ නිසා මනින්න බැරි නිසා සියලු සත්වයින්ට එක චිත්තක්ෂණයක් අපි අබේදානේ එක චිත්තක්ෂණයක් අබේදාන දීපම අපිට ආපස්සට ලැබෙන අභය තමයි බය නැතිකම තමයි මේ අසහනෙ නැතිකම කියන්නේ. එහෙම නැත්නම් ආතතිය නැතුව ජීවත් වෙනවා. අපි දන්නවා අනිකුත් සත්තුත් මේ ලෝකේ ජීවත් වෙන මාත් සතෙක් උමුතුන්ගේ ආදරයට පරණ කැමැති මම මේකට ගරු කරනවා. ආන්නේ ඒක අනුමෝදන් වෙන්න සීලයක් සමාදන් වෙලා සතුන් නොමරීමට ඒකේ නා දන්නවනම් ඒකට ඒ බුදුමේ පඬිස්සංශේ කියනවා බෞද්ධ සදාචාරයේ හිණිපෙත්ත කියන්නේ ඕනෝකට තමයි. තව සතෙක් මරන්න නැතු වෙනම අදිෂ්ඨාන පූර්වකව සතුන් නොමැරිලා ඉඳලා ඒක සමාදන් වෙනවා. කාගතස්ත කරකම් කරන්නේ නැහැ. කරකම් නොකරන විතරක් නෙවෙයි මම හොරකම් නොකර හිඟා කරනවා කියලා සතුටෙන් ජීවත් වෙන එක සමාදන් වෙනවා. මම කාගවත් කාමවස්තුවක් පරිහරණය කරන්නේ නැහැ. එහෙම නැත්නම් කාම මිත්‍යාචාර කරන්නේ. ඉතින් උග දෙනෙක් හිතනවා මේ කාම මිත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් විසින් කළ යුතු දී කිසිං සමාර කළ යුතු ග්‍රාම්‍ය මෛතුන ධර්මය කියන්නේ. නෑ ඕනට වැඩි රූප බැලීමත් කාම මිත්‍යාචාරයක් තමයි. ඕනට වැඩි ශබ්දහන්න කියොත් ඒක කාම මිත්‍යාචාරය. ඕනට වැඩි මේ ගඳ දිගේ රස දිගේ පහස දිගේ යන්න හදනවා නම් මේ කියන මේ අපි කියන මේ සුඛභෝගීත්වය අපි කියන මේ පාරිභෝගිකත්වය කාමිත්‍යචාර අපිට අවශ්‍ය ප්‍රමාණයට එහා ප්‍රයෝජනීය සලකලා තියනවට එහා මොනම දෙයක් පරිභෝග කරන්න ගත්තේ කාමිත්‍යචාරට වැඩි. බෙහෙත් කියොත් ඉවරයි. ඒක නිසා ඒ කෙනෙක් කාමිත්‍යචාරදී මම ප්‍රයෝජනීය සලකලා බත් ටිකක් කනවා. ප්‍රයෝජන සලකලා දුවක් අඳිනවා. ප්‍රයෝජන සලකලා සීනාසනේ පාවිච්චි කරනවා. ප්‍රයෝජන සලකලා බෙහෙත් කරනවා. ඒක මේ කඳු වශයෙන් ගොඩ ගහගෙන මේ කරන දේ කරන්න ගියාම ඒක මේ පරිභෝගික වස්තු නොවන ඇසිරීමකට යනවා. ඒ නිසා යම් කෙනෙක් දැන දැක චිත්තක්ෂණයක හෝ විනාඩියක් හෝ තප්පරයක් හෝ නෑ මං සතු මරන්නේ වරකමක් කරන්නේ කාමීත්‍යචාරයක් කරන්නේ බොරුවක් කියලාම කිස්සචන පරිසචන කතා කරන්නේ කියලා
දැක දැක දන දන ගත කරනවා නම් ඒ වෙලාවේ අත්තානුවාද බය කෙරෙන්නෙත් නැහැ. බයක් කාටවත් ඇති කරන්නේත් නැහැ. අපිට තමයි බය නැති ගතියක් එනවා. ඒකට කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තමන් මේ අභය අනුන්ට දෙනවන තමන්ට මේ අසහනය කියන බය, ආතතිය කියන බය, දරතය, පරිලාහය චිත්තක්ෂණයකට ලබන්නේ. එහෙම නැත්නම් මේ UNDP එකෙන් ඔක හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් WHO එකෙන් ඔක හම්බ වෙන්නේ නැහැ. ඔක සම්මන්ත්‍රණ තියලා මේ බයියෝ කතා කරාට හම්බ වෙන්නේ නැහැ. මොකද උංගව බයලෙච්ච නැහැ. ඔය කික්කවත් නැහැ. බුදු ඥානසේ දුන්නේ බුද්ධලික නිදහසක්. උඹ කාටවත් සතුටට බයක් ඇති කරන්න එපා. වරකමක් කරන්න එපා. කාමීත්‍යචාරයක් කරන්න බෑ. ඒකලික සමාදන් වෙන්න. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. තමන් සමාදන් වෙලා රැක්කොත් හරිම ලස්සනයි. ඒක පේන්නේ ස්පෝර්ට්ස්මන්ෂිප් එකක් නෙවෙයි. මේ බයපක්ෂව සතෙක් දකින්නට අරස වෙන එකක්. නමුත් බුදු කෙනෙක් සතුට වෙනවනේ, සාදු කියනවනේ, තමන්ට අසහනෙ නැති වෙනවනේ. ඊට වගේ පරානුවාද බයක් දෙන්නත් බෑ. අපපති කුට්ටේ තමනේ බ්‍රාහ්මණී විඤ්ඤුයි. අපි සත්‍යක් නොමර හිටියයි කියලා මුස්ලිම් මිනිස්සෙක් කියලා අපිට දොස් කියන්න බෑ. කියන්නේ නැහැ. කතෝලික මිනිස්සුන්ටත් බෑ. හින්දු මිනිස්සුන්ට ඒගොල්ලෝ ගාගමල කපනවා වෙන්න පුළුවන්. මොකද අපිට දොස් කියන්න බෑ. මොකද මේ දේ සනාතන ධර්මයක්. ඒක නිසා පරානුවාද බයක් එන්නේ. එහෙම නැතුව අපි බෞද්ධයි කියලා අපි මේ ශිල්පද සමාදන් වුණාට දවල් මිගිල රෑදනියල් කියලා දවල් වරුවේම වෙජිටේරියන් හැන්දාවට යනවා සී ෆුඩ්ස් කියන කඩේකට ගිහලා හොඳට කාලා ඇවිල්ලා පහුවෙන් ඉඳලා බණ කියනවා තුන් මරන්න එපා මේක වීගන් වෙන්න ඕනේ වෙජිටේරියන් වෙලා බෑ අද තියෙන බයිලා හැන්දාවට යන්නේ සී ෆුඩ්ස් හොයාගෙන දවල්ට බණ ඉතින් මේ කවුරු හරි සතෙක් මරන්නේ නැත්නම් සී ෆුඩ්ස් කන කෙනෙක්වත් මෙයාට බනින්නේ නැහැ. පරානුවාද බයක් එන්න බෑ. මේක මේ මම කියන එකක්වත් එක්කෙනෙක් ඉන්නේ ඔය සර්වචන්නාංශේ පාරමිතා පුරනවා කියන්නේ ඔය තමයි එකතු කෙරුවේ. ඊට පස්සේ දණ්ඩ බයක් එන්න බෑ. දණ්ඩ බය කියන්නේ සිවිල් නීතිය කැඩුවයි කියලා හිරේ විලංගුවට වැටෙන්නේ නැහැ. පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන යන්නේ නැහැ. අල්ලගෙන ගියත් මෙයා දන්නවා මම වැරදිලා. අපේ ලොකු මාමා හිටියා. උන්ද කපුවා. උන්ද කරන්නේ ඔය මඟුල් වලට අෂ්ටක කියනවා. මුඩි කොණ්ඩේ බැඳලා නැසල් එක ඇඳගෙන ඉතින් ගියාම පෝරු වෙනක් ගලා දෙන්න. ඉතින් අෂ්ටක කියනවා මනමාලට කලන්ත හැල්ල වැටෙනවා. ඉතින් ඊට පස්සේ ලොකු කැම මේසේ උන්දට තමයි දෙන්නේ විවෘත කරන්නේ. ඉතින් මිනිස්සු එල්කන ලොකු බණ්ඩා ඕකේ චීන උන්ද කැම මස් මාළු තියෙනවා. ගොඩ මස් දිය මස් තියෙනවා බීම තියෙනවා කාපන් බීපන් කියලා කවදාවත් නැහැ. කවදාකවත් මාසයක් වළඳන්නේ නැහැ. මේසි මුලට ඉඳගෙන කියනවා මං උනේ යම්තා කුකුළු මැරෙන්න හිටියනම් උන් දැන් මේ මොහොතේ ඇහිඳ කකා ජීවත් වෙනවා මං සන්තෝෂෙන් ඉන්නයි කිය. මං උනේ මැරෙන්න ඉන්න මාළු හිටියනම් උන් දැනටත් මොහොතේ පීනනවා. මං ඒ සතුට ජීවත් වෙන්නේ කියලා. කොච්චරක් මුචිතාවක් තියෙනවද කියලා හිතන්න. එයා වෙනුවෙන් මේසෙම ඇරලා තියෙනවා. එයා තමයි ප්‍රධාන අමුත්තා. කද්දාවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒසකට දණ්ඩ බයක් තියා කිසි කෙනෙක් යාට එහෙම අහිතක් හිතන්නේ. ඒ තුන්වෙනි හතරවෙනි එක තමයි දුක්ගති බය. ඔය කොච්චර જાති කෙරුවත් අපිට ඔය අත්තානුවාද බය තේනවට කට්ටි කරන්නේ රැයට සැරබීම ටිකක් බිල බුදිය ගන්න එක. ඒසකට අත්තානුවාද වෙන්නේ නැහැ. දණ්ඩ බය එනවට කරන්නේ අග්‍රවිනිශ්චයකාරයාට අල්ලස් කෙවන එක. ඒකත් කරතයි නේ. ඊට පස්සේ පරානුවාද බය එනවට කරන්නේ පත්‍රයේ හොඳ ආටිකල් එකක් දාගන්න. මෙයා බොහෝම සත්ගුණවත් සත්පුරුෂයෙක් කියලා. ඒකත් කරතයි. නමුත් මේ අවධානයට හම්බ වෙන දුක්ගති බය නතර කරන්න යම රජුරෝ අල්ලස් ගන්නෑ. මාර්යත් අල්ලස් ගන්නෑ. ඌ විතරයි එකම ඩෙමොක්‍රටික් මිනිහා ලෝකේ ඉන්නේ. සියල්ලටම සමසේ සලකනවා. අපිට මේ ඕන දෙයක් කරත හැකියි. අද තියෙන කාලේ හැටියට ගෑණි පිළිමි කරන එකත් කරනවා. ආණ්ඩුත් පෙරලනවා. ඔය දුක්ඛති බය නැතර කරන්න බෑ. ලොකු සාංචින්න කාලේ කියනවා මරුණට පස්සේ ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන
හෙලකින් පල්ලට ඇදගෙන වටනවා වගේ අපාගත වෙන්න සිද්ධ වෙනවා මේ සතුන් මැරීම හොරකම් කිරීම කරනවා.